අයිබෝන් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. මම අද කතා කරන්න යන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ගුරුත්වය යටතේ චලිතය කියන කොටස. හරි. එතකොට මේ කොටස කරන්න කලින් මම පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාලා චලිත සමීකරණ කියන පාඩම හරියට බලලා නැත්නම් මම මීට පෙර දිනයක ඉදිරිපත් කරලා තියෙනවා වීඩියෝ එකක් චලිත සමීකරණ සම්බන්ධව පොඩ්ඩක් ඒක බලලා එන්න කියලා. මොකද මේකට ගොඩක් අපි කතා කරන්නේ මෙතන චලිත සමීකරණම තමයි. හරි. ඒ ගුරුත්වය යටතේ චලිතයේ තියෙන විශේෂත්වයම තමයි මේ චලිතයේ ගාණක් දෙද්දී අපිට ත්වරණය ගැන අමුතුවෙන් කියන්නේ. ඇයි? අපි දන්නවා ගුරුත්වය යටතේ චලනය වෙනවා අනිවාර්යෙන් ගුරුත්වය ත්වරණය බලපානවා. එන එක කිව්වත් නැතත් අපි දන්නවා 15ට g. එහෙම නැත්නම් තප්පර වර්ගයට මීටර 10ක ත්වරණයක් තියෙනවා. එතකොට ගුරුත්වය යටතේ චලිතයේ ගණන් වල අපිට ත්වරණය ගැන කතා කරන්න බෑ. නමුත් අපි දැනගන්න ඕන ගුරුත්වය ත්වරණය තියෙනවා. ඒක තියෙන්නේ 15ට අගේ මෙච්චරයි. හරි. අපි ඊට පස්සේ බලමු පොඩි ගාණක් මේකේ හදලා. දැන් මේ ගුරුත්වය යටතේ චලිතයේදී මෙන්න මෙහෙම එකක් කියන්නේ අපි හිතමු. පොළවේ ඉඳන් යම් අංශුවක් විසි කරනවා. මොකද්ද ප්‍රවේගය? අපි හිතමු තප්පරයට මීටර 20ක ප්‍රවේගය. විසි කරනවා. අපෙන් අහන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. අහයි මෙයා දැන් මොකද වෙන්නේ මෙහෙම උඩට ගිහිල්ලා ඉවරලා ආපහු මෙහෙම වැටෙනවා පහළට. හරි. ඒත් අපෙන් අහන්න පුළුවන් මෙහෙම දේවල්. මේ යන උපරිම උස කීයද? ගමන් කරන උපරිම උස කීයද? හරි. ඊට පස්සේ උපරිම උස යන්න ගත වෙච්ච කාලය කීයද? මෙතන යන්න ගත වෙච්ච කාලය කීයද? ඊට පස්සේ අහන්න පුළුවන් මෙයා නැවත පොළවට පතිත වීමට ගත වෙන කාලය මොනවද? හරි. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතන විශේෂ ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. මොනවද දෙක? එකක් ඉහළම ලක්ෂ්‍ය. ඉහළම ලක්ෂ්‍ය. අනික තමයි නැවත මුල් පීඨියම නැත්තම් මෙතන. එහෙනම් දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ ඉහළම ලක්ෂ්‍යයේදී තියෙන විශේෂත්වය මොකක්ද? ඉහළම ලක්ෂ්‍යයේ තියෙන විශේෂත්වය මේකයි. මොකද වෙන්නේ? මෙයා උඩට යද්දී අපි දන්නවා ගුරුත්වද ත්වරණයේ තියෙන 15ටනේ. ඒතර මෙයා මොකද වෙන්නේ? ස්ලෝ වෙනවා. එන්න ස්පීඩ් එක අඩු වෙනවා. ඒතර මෙයාගේ වේගය අඩු වෙලා මොකද වෙන්නේ මේ ඉහළම ලක්ෂ්‍යයේදී? වේග බිඳුවයි. එහෙනම් මතක තියාගන්න. ඉහළම ලක්ෂ්‍යයේ තියෙන විශේෂත්වය තමයි ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට ගණන් හම්බ වෙනවා මේ 15ම ලක්ෂ්‍ය අල්ලලා. අපි බලමු මෙතන තියෙන විශේෂත්වය මොකද්ද? මෙයා ස්පීඩ් එකෙන් ගියා. ඔන්න ඉහළම ලක්ෂ්‍යයේ ප්‍රවේගයේ බිඳු වුණා. ආපහු මේ පැත්තට එනවා. ඇවිල්ලා අපිට තාම ප්‍රවේගයෙන් මොකවත් කියන්න බෑ. හැබැයි ඔයාලට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. බලන්න. මේ ආරම්භයේ ඉඳන් උඩට යද්දී විස්ථාපනය එන්න වැඩි වෙනවා මේ. මෙතන විස්ථාපනයේ බිඳුව නම් එන්න වැඩි වෙනවා මේ විස්ථාපනය වැඩි වුණා. උඩරිම වුණා. ආයෙ මෙන්න විස්ථාපනය අඩු වෙනවා. එයි මේ ලක්ෂ්‍යය මෙතන අතර දුර අඩු වෙනවා ටික ටික. එන්න අඩු වෙනවා. අඩු වෙලා මෙතනදී මොකද වෙන්නේ? විස්ථාපනයේ බිඳුවක් එනවා. අන්න 15ම ලක්ෂ්‍යයේදී මේක විශේෂ ලක්ෂණේ. ඉහළම ලක්ෂ්‍යයේදී ප්‍රවේගයේ බිඳුවයි 15ම ලක්ෂ්‍යයේදී විස්ථාපනයේ බිඳුව වෙනවා. හරි. දැන් අපි එහෙනම් මේ ගාන හදමු බලන්න. මොකද කිව්වේ? තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් ඉහළට විසි කරනවලු. යන උපරිම උස. ඉතින් අපි බලමු මෙතනද අපි දන්න දේවල් මොනවද? ආරම්භක ප්‍රවේගය දන්නවා. u 20යි. උඩට 20යි. ත්වරණය දන්නවා. ත්වරණය මොකද්ද? ඒක අපි පැහැදිලිව දන්නවා මේක ගුරුත්වය ත්වරණය. ඉතින් අනිවාර්යෙන් අපි දන්නවා ගුරුත්වය ත්වරණය 15ට 10යි. ඊට පස්සේ ඉහළම ලක්ෂ්‍යයේදී විශේෂත්වය. මේක අමුතුවෙන් කියන්නේ නැහැ. අපි දන්නවා ඉහළම ලක්ෂ්‍යයේදී ප්‍රවේගය කොච්චරද? බිඳුවක් වෙන්න ඕන. ඒතකොට මේ ගුරුත්වය යටතේ චලිතවල කියන්නේ නැති දේවල් තමයි මෙව්වා. ඒතකොට ඒක තමයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙන මේ පාඩමේ. ත්වරණය කියන්නේ ඉහළම ලක්ෂ්‍යය කිව්වොත් එimhe ප්‍රවේගය කියන්නේ දෙයක් නැහැ. ඒක අපි දන්නවා. හරි පද තුනක් දන්නවා. අපෙන් අහන්නේ මොකද්ද? උස. එහෙම නැත්නම් විස්ථාපනය. මෙතන විස්ථාපනය. S අහනවා. ඉතින් චලිත සමීකරණ අපි ඉගෙන ගත්තා නම් ටක් ගාලා මතක් වෙන්න ඕන මොනවද මේවට තියෙන සමීකරණ කියලා. අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ පද හතරත් එක්ක. මෙයා v වර්ග සමානයි u වර්ග ධන 2ක් as. දැන් මතක තියාගන්න මෙව්ව යොදද්දී අනිවාර්යෙන් දිශාවකට යොදන්න. හරි. අපි හිතමු මෙයා යොදන්නේ උඩට. ඊයේදී මේ
ඔන්න. අපි පැහැදිලිවම ලිව්වා. එහෙනම් ඉහළට v වර්ග සමානයි u වර්ග දාලා 2ක් as යෙදීමෙන් අපි යොදමු. ඉහළට චලිතයේ අවසාන ප්‍රවේගය බිඳුව වුණා. ආරම්භක ප්‍රවේගය 20යි. අපි යොදන්නේ උඩට 20 තියෙන්නේ උඩට. එහෙනම් ධන විදියටම යොදුවා. 20 වර්ගය ධන 2 a අන්න බලන්න. යොදන්නේ උඩට තොරණේ තියෙන 15ට. එහෙනම් අපි යොදන්න ඕන මොකද්ද? ඍණ 10යි. අපි සමීකරණය යොදන පැත්තට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. ඒ නිසා අපි ඍණ විදියට යොදන්න ඕන. s අපි දන්නේ මේක තමයි හොයන්න යන්නේ. හරි. එහෙනම් මේක සුළු කරපුවම මට එනවා මෙතනින් එනවා 20 වර්ගය. මෙතන එනවා ඍණ 20යි s. ඒක මේ පැත්තට ආපුවම 20යි s. මට එහෙනම් s එනවා 20යි මීටර. එහෙනම් මේ උස කීයද? උපරිම උස මීටර 20යි. හරි. ඊට පස්සේ අපෙන් අහුවා උපරිම උස යන්න ගත වෙච්ච කාලය. එහෙනම් මොකද්ද? අපි මේ ටිකම දන්නවා. u දන්නවා, a දන්නවා, v දන්නවා. අපෙන් අහනවා මොකද්ද? කාලය මොකද්ද? හරි. එහෙනම් අපි සමීකරණයක් හදමු. මොකද්ද සමීකරණය? අපිට ගන්න පුළුවන් v සමානයි u ධන at. ඒකත් ඉහළට යොදමු. එතකොට මට අවසාන ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය 20යි. තියෙන්නේ උඩට, දාන්නේ උඩට. එහෙනම් දාන විදියට දානවා. තොරණේ 15ට 10යි. අපි යොදන්නේ උඩට. එහෙනම් ඍණ 10යි. t. අපිට දන්නේ ඒක තමයි හොයන්නේ. ඒතර මේක විසඳපුවාම වෙනවා 10යි t සමානයි 20යි. මට t සමානයි තප්පර 2යි. ඊට පස්සේ අපෙන් අහනවා නැවත මුල් පිහිටීමට වැටෙන්න ගත වන කාලය. මොකද්ද? මේ ප්‍රවේගයෙන් විසි කරපුවාම නැවත මුල් පිහිටීමට එන්න ගත වන කාලය. එහෙනම් මුල් පිහිටීමට පැමිණීමට. හරි අපි ගන්නෙමු මුල් පිහිටීමට ඒමට. පිහිටීමට ඒමට මොනවද දන්න දේවල්? අපි දන්නවා ආරම්භක ප්‍රවේගය. ඒක 20යි. ඊට පස්සේ අපි කොහොමද දන්නවා ගුරුත්වය යටතේ නම් ත්වරණය. ඒක 15ට 10යි. ඊට අමතරව අපි දන්නවා මේ මුල් පිහිටීමට වෙනවනම් මොකද වෙන්නේ? විස්ථාපනය වැඩි වෙලා නැවත බිඳුවට එනවා. s බිඳුවයි. අපෙන් ඇහුවේ මොකද්ද? මෙතෙන් එන්න ගතවන කාලය කීයද? හරි. පද තුනක් දන්නවා. තව පදයක් අහනවා. එහෙනම් අපි මේ ටික සම්බන්ධ වෙන සමීකරණයක් හොදන්න ඕනේ. ඒතර අපිට මතක් වෙනවා. හරි. එහෙනම් අපි යොදමු s සමානයි ut ධන භාගයක් at වර්ග. එතකොට උඩට යොදමු s බිඳුවයි. ආරම්භ ප්‍රවේගය උඩට සමීකරණය යොදන්නේ උඩට. එහෙනම් ධන 20යි t ධන භාගයක් තොරණේ බලන්න. තොරණේ 15ට යොදන්නේ උඩට. එහෙනම් අපි ඍණ 10යි. t වර්ග. එතන මේ ආසුළු විච්චාම අපට එනවා කොහොමද? බිඳුව සමානයි 20යි t ඍණ 5යි t වර්ග. එතන මේ ආසුළු විච්චාම මෙතන මේ t වර්ගෙට t කපන්න පුළුවන්. එතන 5යි t මේ පැත්තට ආපුවම 5යි t සමානයි 20යි. t සමානයි තප්පර 4යි. පැහැදිලි ගත්ත විදිහ. එතකොට මේකෙත් අපිට තව දෙයක් තියෙනවා. මේ බලන්න. උඩට යන්න ගත උනේ තප්පර 2යි. මේ සම්පූර්ණ චලිතය ගත වෙලා තියෙන තප්පර 4යි. ඒ කියන්නේ මොකද්ද? උඩට තප්පර 2යි, පහළට තප්පර 2යි. ඒක මතකේ තියාගන්න. නමුත් ගණන් හදද්දී එහෙම භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉඳන් මෙතන උඩට යන්න තප්පර 2යි කියලා හොයාගත්තා කියලා. එහෙනම් මේ සම්පූර්ණ චලිතයට ගත වෙන්නේ උඩට 2යි, යටට 2යි, එහෙනම් තප්පර 4යි. එහෙම ගණන් වලට භාවිතා කරන්න බෑ. නමුත් අපේ මතකේ තියෙන උත්තරේ හරිද කියලා බලන්න ඒක මතක තියෙන්න ඕන. මොකද්ද? උඩට ගියපු වගේ දෙගුණයක් තමයි සම්පූර්ණ චලිතයට ගත වෙන්නේ. හරි. එහෙනම් මේක අපිට තියෙනවා. එතන දෙගුණයක් වෙලා. එහෙනම් උත්තරේ හරි. නෝ. ගාන හදද්දි කෙලින්ම මේක තප්පර 2යි නම් එහෙනම් සම්පූර්ණ චලිතයට ගත වෙන්නේ තප්පර 4යි කියලා ගන්න එපා. බහු වර්ණවලදී නේ එහෙම ගන්න පුළුවන්. නමුත් රචනා ගානක් આવම මේ විදිහටම හදන්න ඕන. හරි. එහෙනම් අපි මේ ගුරුත්වයට චලිතයේ තියෙන
ටිකක් වෙනස් විදිහේ ගානක් හදමු. එතකොට තිරේ දිස්සන විදිහට පොඩ්ඩක් අපි ගාන කියවගමු. මොකද්ද කියන්නේ? මීටර 60ක් උස ඇති ගොඩනැගිල්ලක මුදුනේ සිට A නම් වස්තුවක් අතහරින මොහොතේම ඊට හරි කෙලින් පොළොව මත පිහිටි ලක්ෂයක සිට B නම් වස්තුවක් තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් ඉහළට විසි කරනවා. වස්තු දෙක ගැටීමට ගතවන කාලයත් ගැටෙන ලක්ෂයට පොළවේ සිට ඇති උසත් සොයන්න. හරි. අපි එනම් රූපය අඳගමු. මොකද්ද කියන්නේ? ඔන්න බිල්ඩින් එකක් තියෙනවලු. බිල්ඩින් එකේ උස දීලා තියෙනවා. කීයද උස? මීටර 60යි. මෙතන උඩේ ඉඳන් A නම් වස්තුවක් අතාරිනවලු. මොකද්ද? A කියලා වස්තුවක් බිමට අතාරිනවලු මෙහෙම. ඒ වෙලාවෙදිම පොළවේ ඉඳන් මොකද කියන්නේ අර ඒ වස්තුවට හරි කෙලින් පොළවේ ඉඳන් උඩට වස්තුවක් විසි කරනවලු තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන්. ඔන්න. දෙන්න ගිහිල්ලා ගැටෙනවලු. එහෙනම් ගැටෙන ලක්ෂයට අපෙන් අහනවා පොළවේ අපි හිතුව මෙතන ගැටෙනවා කියලා. ඒතර මේ දෙන්න ගැටෙන්න ගත වෙච්ච කාලයයි පොළවේ ඉඳන් තියෙන උසයි. මෙන්න මේ ටික අහනවා. හරි. දැන් අපි දන්නවා මේ දෙන්නටම පොදු දෙයක් තමයි තොරණය. මොකද්ද? මෙයාගේ තොරණයක් 10යි මෙයාගේ 10යි. වෙනසක් නැහැ. හරි. එතකොට තොරණේ අපි දන්නවා මේ චලිතයේ තොරණේ දන්නවා. ගැටලුවක් නැහැ. එතකොට මොකද්ද? මෙතන චලිත දෙයක් ගත්තා. ඒගේ චලිතය අපි දන්නවා ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. අපි ඒට ගත්තොත් එහෙම ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඇයි? නිශ්චලව අතාරින්නේ. ඒතර අපි යාගේ තොරණේ දන්නවා. ගුරුත්වයට තේනේ වැටෙන්නේ තොරණේ 10යි. අය මොනවද අපි දන්නේ? අය දන්න දෙයක් නෑ. අපි හිතමු මෙහෙම දෙයක්. මේ දෙන්නගේ චලිතය මෙයාගේ චලිතය ගත්තාම අපි දන්න පද දෙකක් තියෙනවා. තව මොකක් හරි පදයක් ඕන වෙනවා. අපිට දීලා නැහැ. එහෙනම් මෙතන පද දෙකයි දීලා තියෙනවා. අපි දැන් බලමු B ගේ චලිතය හිතමු. B ගේ චලිතය හිතපුවාම මේ එයාගේ ප්‍රවේගය දීලා තියෙනවා. උඩට 30යි. ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා ත්වරණය. මොන වුණත් ගුරුත්වයට දෙන යන්නේ. එහෙනම් ගුරුත්වය ත්වරණය. ඒතර එයාගේ පද දෙකයි. හරි. ඒතර පද දෙක දීලා තියෙනවා. එහෙනම් අපි මේ වගේ ගාණක් හදද්දී පොදු පද හොයාගන්න ඕන. එක දෙයක් තමයි. බලන්න. මේ දෙන්නන්ම චලනය වෙන්නේ එකම කාලේ. ඇයි? මෙයා පහළට අතාරින මොහොතේම තමයි මෙයා උඩට විසි කරන්නේ. එහෙනම් ගැටෙන්නේ යම් කාලයක් ගත වෙනවා නම් ඒ කාලෙම තමයි මුන් දෙන්නම චලනය වෙන්නේ. එහෙනම් අපි තුමු දෙන්නම චලනය වෙච්ච කාලේ T. ඒක දෙන්නටම පොදුයි. හරි. තව දෙයක් ගන්න පුළුවන්. තව සම්බන්ධයක් ගන්න පුළුවන් මුන් දෙන්න අතර. සම්බන්ධය තමයි මෙයා වැටිච්ච දුර. අපි හිතමු S1 කියලා. මෙයා උඩට ගියපු දුර S2. මොකද්ද මේ දෙන්නයි විශේෂත්වය? S1 උයි S2 ගේ එකතුව අනිවාර්යෙන් 60ක් වෙන්න ඕන. ඇයි? මේ බිල්ඩින් එකේ මුදුනේ ඉඳන් අතාරින්නේ. ඒතර මූ ගමන් කරපු දුර S1, මූ උඩට යන දුර S2 නම් අනිවාර්යෙන් මේ බිල්ඩිමේ උසට සමාන වෙන්න ඕන. එහෙනම් මොකද්ද එතනින් එන සම්බන්ධය? S1 දාන S2 ගේ එකතුව අනිවාර්යෙන් 60ක් වෙන්න ඕන. හරි. ඔන්න අපි හොයාගත්තා. දීලා තියෙන පද දෙක පොදු පදයක් තියෙනවා T. අය පොදු පදයක් හොයාගන්න බැරි වුණත් අපි මුන් දෙන්නේ විස්ථාපන ගත්තාම විස්ථාපන වලට සමීකරණයක් තියෙනවා. එහෙනම් මේ විස්ථාපන තිබ්බට අවුලක් නැහැ. අපිට මෙතන සමීකරණයක් තියෙනවා උන්ව විසඳන්න. හරි. දැන් එහෙනම් අපි try කරමු මෙන්න මේ පද ඇසුරින් S1 ට හගයක් ගන්න. ඊට පස්සේ අපි try කරමු මේ පද ඇසුරින් S2 ට හගයක් ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ සමීකරණය දාපු ගමන් අපිට විසඳන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි A ට ලියමු. A ට මොකද්ද? UATS සම්බන්ධ වෙන්න ඕන. මෙන්න සමීකරණ. S සමානයි UT ධන භාගයක් AT වර්ග. අපි දාමු 15ට. ඒ උඩින් නම් 15ට එයා වැටෙන්නේ. අපි 15 දාමු. එහෙනම් මෙයා ගමන් කරපු දුර අපි දන්නේ අපි ඒක තමයි S1 කියලා ගත්තේ. හරි. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ගත වෙච්ච කාලේ දන්නේ ධන භාගයක් ඒ අපි දන්නා තොරණේ 10යි තියෙන්නේ 15ට.
චලිත සමීකරණය දාන්නෙත් 15ට. එහෙනම් ධන විදියටම දාන්න පුළුවන්. 10යි t වර්ග. එතකොට මෙතනින් එනවා s1 සමානයි 5යි t වර්ග. ඔන්න පළවෙනි සමීකරණය. ඒ විදිහටම අපි b ට දාමු. මොකද්ද? එයාගේ u a t s සම්බන්ධ වෙනවා. අපි එහෙනම් දාමු එයාටත් s සමානයි ut ධන භාගයක් at වර්ග. එයාට අපි උඩට දාමු. මොකද මෙයා උඩට චලනය වෙන්නේ නිසා අපි එහෙම දාමු. කොහාට දැම්මත් කමන්නේ අපි. හරි. එහෙනම් මෙයා ගමන් කරපු දුර s2. right. ආරම්භක ප්‍රවේගය 30යි. උඩට දාන්නෙත් උඩට. එහෙනම් අපි මේ විදිහටම දානවා 30යි t. ඒක අපි දන්නේ නැහැ. ධන භාගයක් a 10යි. තියෙන්නේ 15ට. අපි දාන්නේ උඩට. එහෙනම් ඍණ 10යි. t වර්ග. එතකොට මෙතනින් එනවා s2 සමානයි 30යි t ඍණ 5යි t වර්ග. දෙවන සමීකරණය. අපිට මේ දෙන්නව දාන්න පුළුවන් මේකට මේ. මොකද අපි දන්නේ s1 ධන s2 සමානයි 60යි. මට එහෙනම් එනවා s1 ධන s2 සමානයි 60යි. right. අපි මුන් දෙන්න එකතු කරමු මේ s1 ධන s2. එතන මේ s1 වෙනුවට ලියන්න පුළුවන් 5යි t වර්ග. s2 වෙනුවට ලියනවා 30යි t ඍණ 5යි t වර්ග සමානයි 60යි. එතකොට මේ 5යි t වර්ග කැපිලා යනවා. එතකොට 30යි t සමාන 60 t සමානයි තප්පර 2යි. අපට ආවුත්නේ t සමානයි තප්පර 2. ඊට පස්සේ අපෙන් අහනවා මේ ගැටෙන පිහිටීමට පොළවේ ඉඳන් තියෙන උස. ඒ කියන්නේ අත්‍තරම අහන්නේ මොකක්ද s2. ඉතින් අපිට මේ t ව දන්නවනම් අපිට බෑයිද මේ සමීකරණය ආදේශ කරලා s2 හොයන්න පුළුවන්. එහෙනම් s2 සමානයි මොකද්ද වෙන්නේ? 30යි t වෙනුවට 2 ඍණ 5යි t වර්ග. ඔන්න. එතකොට මට එනවා මෙතනින් 60යි ඍණ මෙතන එනවා 20යි. එතකොට මට එනවා 40යි. ඔන්න. එහෙනම් ගැටෙන්නේ කොච්චර උසකින්ද? පොළවේ ඉඳන් මීටර 40ක උසකින්. මම හිතනවා මේ ගානහද විදිය තේරෙන්නේ නැති කියලා. මොකද්ද මේකේ තිබ්බ විශේෂත්වය? චලිත අවස්ථා දෙකක්. දීලා තියෙන්නේ දන්න පද දෙක. ඒසර අපි මේ වගේ ගානක් හදද්දී අපි දන්නවා අනිවාර්යෙන් පොදු දේවල් හොයා ගන්න ඕන. පොදු දේ මොකද්ද? මෙයයි චලනය වෙච්ච කාලේ සමානයි. එහෙනම් t කියලා ගත්තා. ඊට අමතරව අපි දන්නවා මේ සම්පූර්ණ උස දීලා තියෙනවා. එහෙනම් මුන් දෙන විස්ථාපන දෙක එකතු අපි දන්නවා 60ක් වෙන්න ඕන. අන්න අපි සම්බන්ධ කරගත්තා. අද අපි මේ ගාන හදුවා. අපි එන ගුරුත්වයේ යටතේ චලිතයේ තවත් එක් විශේෂ ගානක් කතා කරමු. ඔය තිරිය දිස්සන විදිහට බලන්න ගාන. අපිට කියනවා මෙහෙම. ලින්ගැට් එක සිට තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් ඉහළට වස්තුවක් විසි කර ඊට තප්පර 4කට පසුව තවත් වස්තුවක් ලිද තුළට අතහරිනවා. අපිට කියනවා වස්තු දෙක ගැටීමට ගත වන කාලයත් ගැටෙන ලක්ෂයට ලින්ගැට්ටේ සිට ඇති ගැඹුරත් සොයන්න. අපි පොඩ්ඩක් මේකේ රූපය අතර බලමු. මෙහෙම තියෙනවා මොකද්ද? හරි ලිදක් තියෙනවා කියලා හිතමු අපි. මෙහෙම ලිදේ බැම්ම ඇදලා තියෙනවා. මෙතන ඉඳලා මොකද කියන්නේ? තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් උඩට වස්තුවක් විසි කරනවලු. ඊට පස්සේ මේ වස්තුව විසි කරලා තප්පර 4කට පස්සේ අපි දන්නේ හරිද? තප්පර 4කට පස්සේ තව වස්තුවක් මේ ලින්ගැට් ඉඳන් අතහරිනවලු. පහළට. ඒතර ප්‍රවේගයක් නැහැ. ආරම්භ ප්‍රවේගය බිඳුවේ ඉඳන් අතහරින. ඒතර මොකද වෙන්නේ? මෙයා මෙහෙම පස්සෙන් පන්නගෙන ඇවිල්ලා කොහේ හරි තැනකදී මේ වස්තු දෙක ගැටෙනවා. හරි. එයි මේ වස්තුව වැටෙනවා. මෙයා මෙහෙම පන්නගෙන ඇවිල්ලා මෙතනින් ගැටෙනවා. ඒතර අපෙන් අහන්නේ මේ ගැටෙන වෙලාව කොච්චර වෙලාවක්ද? මේ පළවෙනි වස්තුව විසි කරලා කොච්චර වෙලාවකට පස්සේද ගැටෙන්නේ? හරි. ඊට පස්සේ මේ ගැටෙන තැනට මේ ලින්ගැට්ටේ ඉඳන් තියෙන ගැඹුර මෙන්න මේ ගැඹුර කොච්චරද? හරි. ඔය ටික තමයි අහන්නේ. right. අපි නම් මෙතන අපි දන්න දේවල් ලියාගමු. අපි හිතමු ඉස්සරෝම මේ වස්තුව අපි A කියලා ගමු. මෙයා B කියලා ගමු.
අපි ඒ වස්තුවේ දන්න දේවල් ටික ලියමු. මොනවද ඒ වස්තුවට දන්න දේවල්? ඒට අපි දන්නවා ආරම්භක ප්‍රවේගය කීයද? උඩට 30යි. හරි. උඩට 30යි. ඊට අමතරව අපි දන්නවා ත්වරණය. අපි දන්නවා ත්වරණය කොහොමද 15ට 10යි. ගුරුත්වය ත්වරණය. 15ට 10යි. හරි. එච්චරයි අපි ඒක දන්නේ. ඊට පස්සේ B වස්තුව හිතමු. B වස්තුව හිතපොම අපි දන්නවා ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඇයි? නිශ්චල වතාරින්නේ. එයත් වැටෙන්නේ ගුරුත්වය ත්වරණය යටතේ. හරි. ඔන්න පද දෙක දන්නවා. පද දෙක දන්නවා. ඔව්. එතකොට මේ චලිත අවස්ථා දෙකට අදාළව රාශි දෙක දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේ කතන්දරයේ පොදු දේවල් හොයාගමු. හරි. දැන් මේ ගැටෙන මොහොතේදී අපි හිතමු ගැඹුර h කියලා. ගැඹුර h. එහෙනම් ගැටෙන මොහොතේදී මෙයත් මෙහෙම විස්ථාපනය අන්තිමට h වෙනවා. මේ විස්ථාපනය වැඩි වුණා ආයි බිඳුව වුණා. ආයි මේ පැත්තට යනවා. එයාගේ විස්ථාපනයත් h. මෙයාගේ විස්ථාපනයත් h. ඒතර මේ දෙක දන්නවා. h 15ට මෙයාගෙත් h 15ට තියෙනවා. හරි. ඊට අමතරව බලන්න. මේ අපි හිතුව මේ ගැටෙන මොහොතට වෙද්දී මෙයා t කාලයක් ගියා කියලා හිතන්න. කවුද? a කියන කෙනා t කාලයක් ගමන් කරා. එහෙනම් b කොච්චර කාලයක්ද ගමන් කරලා තියෙන්නේ? b ගමන් කරලා තියෙන්න ඕන කොච්චරක්ද? t ඍණ 4ක්. ඇයි? ඒව විසි කරලා තප්පර 4කට පස්සේ තමයි b විසි කරන්න කියලා ගාන කියලා තියෙනවා. එහෙනම් b ගමන් කරපු කාලය වෙන්න ඕන t ඍණ 4ක්. හරි. එහෙනම් පද දෙක දීලා තිබ්බා. අපි ආයේ කොමන්. එහෙම නැත්නම් පොදු පද ටික හොයාගත්තා. හරි. දැන් උතන මෙතන කවුද සම්බන්ධ වෙන්නේ? ආරම්භක ප්‍රවේගයේ ත්වරණය විස්ථාපනයේ කාලය. දැන් අපි දන්න විදිහට සමීකරණ දාමු. හරි. එහෙනම් මම a ට දානවා 15ට. මොකද්ද? a ට අපි දාමු 15ට හරි උඩට හරි. අපි කැමති දිහාවට දාමු. අපි උඩට පටන් ගන්න නිසා අපි උඩට දාමු එහෙනම්. s සමානයි ut ධන භාගයක් at වර්ග. හරි. අපි දාණයම් බලන්න. මොනවද අපි දන්න දේවල්? s බලන්න මේ ගැටෙන මොහොතේදී අපි ගත්ත ගැටෙන මොහොතේ තියෙන ගැඹුර h කියලා. එහෙනම් මට මෙතන h කියලා දාන්න පුළුවන්. හැබැයි මම දාන්න ඕන ඍණ h කියලා. එයි. මම චලිතේ දාන්න උඩට චලිත සමීකරණය. උඩ දාදි මේ විස්ථාපනයේ යටට තියෙන්නේ. ඒ නිසා මම ඍණ h කියලා දැම්මා. හරි. ආරම්භක ප්‍රවේගය මේ 30යි. උඩට තියෙන අපි සමීකරණය දාන්නේ උඩට. එහෙනම් උලන්නේ t ගත වෙච්ච කාලේ අපි t කියලා ගත්තා මේ. චල්‍ය වෙච්ච කාලේ t. භාගයක් a. ත්වරණේ. බාහිර ත්වරණේ තියෙන 15ට අපි දාන්නේ උඩට. ඒ නිසා ඍණ 10යි. t වර්ග. ඒතර මෙයාව සුළු කරපුවම මට එනවා ඍණ h සමානයි 30යි t මෙතන ඍණ 5යි t වර්ග. ඔන්න පළවෙනි සමීකරණය. හරි. ඊට පස්සේ අපිට එනවා b ව මතක් වෙනවා. හරි. එහෙනම් b ට දාමු. b ට මොකද්ද දාන්නේ? u දන්නවා, a දන්නවා, විස්ථාපනය දන්නවා, කාලය දන්නවා. ආයෙත් එහෙනම් අපිට මේ සමීකරණයම තමයි දාන්න වෙන්නේ. s සමානයි ut ධන භාගයක් at වර්ග. ඒතර මේක දාද්දිම අපට මතක් වෙනවා දිශාව. හරි අපි 15ට දාමු. හේතු 15ට විසි කර අපි 15ට දාමු. රයිට්. අපි දන්න දේවල් ලියමු. s. එහෙනම් මේ ගැටෙන මොහොතේ කොච්චරක් ගියාද? ගැඹුර h. මෙතන ඉඳන් 15ට. අපි දාන්නෙත් 15ට. ඒ නිසා මම දාන කියලා දැම්මා. හොඳට දිශා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් බිඳුවක් අපිට විතර කාලේ චල්‍ය වෙලා තියෙන්නේ මොකද? t ඍණ 4ක්. ඇයි? මෙයාව විසි කරලා තප්පර 4කට පස්සේ තමයි මෙයා විසි කරන්නේ. එහෙනම් මෙයා චල්‍ය වෙච්ච කාලේ t නම් අපි කතා වුණා. b චල්‍ය වෙච්ච කාලේ t ඍණ 4ක්. දාන්න ඕන. ධන භාගයක් a. ත්වරණේ 10යි. 15ට 10යි. අපි දාන්නෙත් 15ට. එහෙනම් අපිට කෙලින්ම 10 දාන්න පුළුවන්. t වර්ග. අපි මෙයාව දන්නවා චල්‍ය වෙච්ච කාලේ t ඍණ 4යි. ඒකේ වර්ගේ. ඒතර මෙයා සුළු කරපුවම මට එනවා h වරක් මෙතන බිඳුවයි. මෙතන සුළු කරපුවම 5යි
t ඍණ 4 වර්ගය. ඒතර මෙතන සුළු කරපුවාම එනවා h සමානයි 5යි. අපි වර්ගය සුළු කරමු. t වර්ග ඍණ 8ක් t පළවෙනි පදයේ වර්ගයේ පද දෙකේ ගුණිතයේ දෙගුණේ ධන දෙවන පදයේ වර්ගය. ඒතර මෙතනින් එනවා h සමානයි 5ක් t වර්ග ඍණ 40ක් t ධන 80. හරි අපිට ඕන වෙන්නේ මොකද්ද? අපෙන් ඇහුවා ගත වෙච්ච කාලය. එහෙම නැත්නම් ඊට පස්සේ ඇහුවා ගැඹුර. දැන් මේ සමීකරණ දෙකක් තියෙනවා. බලන්න සමීකරණ දෙකේ. දන්නේ නැති පද දෙකයි. t දන්නේ නැහැ, h දන්නේ නැහැ. t දන්නේ නැහැ, h දන්නේ නැහැ. සමීකරණ දෙකයි. එහෙනම් අපිට සමගාමීව විසඳලා උත්තරේ ගන්න පුළුවන්. හරි. අපිට සරලව තියෙනවා මේ දෙන්න එකතු කරොත් මේ ඍණ h ධන h කැපිලා යනවා. අපි එහෙනම් දෙන්න එකතු කරලා බලමු. හරි. එහෙනම් පළවෙනි සමීකරණය දාලා දෙවෙනි සමීකරණය. උතර මට එනවා h ඍණ h කැපිලා ගිහිල්ලා බිඳුවයි. සමානයි. ඍණ මෙතන එනවා 30යි t ඍණ 5යි t වර්ග. ඊට පස්සේ එනවා 5යි t වර්ග ඍණ 40යි t ධන 80. ඔන්න සෙට් එකම. අපි මේක පොඩ්ඩක් සුළු කරමු. එතකොට නා බිඳුව සමානයි මේ ඍණ 5යි t වර්ගයට ධන 5යි t වර්ග කැපිලාම ගියා. මේ දෙන්න සුළු කරපුවම ඍණ 10යි t. හරි. 30යි t වල ඍණ 10යි t වෙනවා. ඊට පස්සේ ධන 80. එතකොට මෙයා සුළු කරපුවා වෙනවා 10යි t සමානයි 80යි t සමානයි තත්පර 8යි. ඔන්න අපේ උත්තරය ආවා. එහෙනම් මෙයාව විසි කරලා තප්පර 8කට පස්සේ තමයි ගැටෙන්නේ. තව විදිහට කිව්වොත් එහෙනම් මෙයා විසි කරලා එහෙනම් තප්පර 4යි. මෙයා විසි කරලා තප්පර 4කට පස්සේ මෙයා විසි කරන්නේ. તો මෙයා තප්පර 4කට පස්සේ තමයි ගැටෙන්නේ. ඔන්න අපිට ආවා. ඊට පස්සේ අපෙන් අහනවා ගැඹුර. අපිට මේ මොකේකට හරි ආදේශ කරන්න තියෙන්නේ. අපි හිතමු මේ t සමානයි 8 කියන එක නා. ඔය කැමති එකට ආදේශ කරන්න. ආදේශ කරපුවම මේ හරි. අපි එන t සමානයි 8 කියන එක නා ආදේශ කරමු දෙවන සමීකරණයට. එතකොට මට එනවා h සමානයි 5යි t වර්ග 8 වර්ගේ ඍණ 40යි t ධන 80. ඔක සුළු කරලා බලන්න. එතකොට අපිට උත්තරයක් එයි. ඔව්. එතකොට අපට එනවා h සමානයි මේ දෙන්න සුළු කරපුවම 80යි මීටර කියලා. ඒ කියන්නේ මේ ලිංග ගැටේ නම් මීටර 80ක් ගැඹුරෙන් පිහිටි ලක්ෂය තමයි ගැටෙන්නේ. තේරෙන්නේ මේ ගානේ තිබ්බ විශේෂත්වය මොකද්ද? චලිත අවස්ථා දෙකක් තියෙනවා. ඒ චලිත අවස්ථා දෙකට පද දෙක දීලා තියෙනවා. දීලා අපේ මොනවා හරි දේවල් අහනවා. ඒතර අපි බලන්න ඕන. මොනවා හරි පොදු පදයක් හොයා ගන්න ඕන. පොදු පදයේ වෙනුවට අපිට ගන්න පුළුවන් වුණා කාලය. ඒ කාල අතර සම්බන්ධයක් තියෙනවා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් වුණා විස්ථාපනය. අරන් අපි මේ ගාන හැදුවා. ඔන්න. අපි එනම් ගුරුත්වයේ යටතේ චලිතයේ තියෙන විශේෂ අවස්ථා ගැන කතා කරා. ඊට පස්සේ මම එන්න පුළුවන් ගණන් විදි තුනක් කතා කරා. ඒතර ගුරුත්වයේ යටතේ චලිතයෙන් දුන්නොත් ওই ගණන් විදි වලින් තමයි එන්නේ. ඒ නිසා බලන්න නැවත මේ ගණන් ටික හදලා බලන්න. ওই ටික හදන්න පුළුවන් නම් ඉතින් විභාගෙටත් ওই වගේම ගණන් තමයි එන්නේ. හරි. එහෙනම් අපි අදට මේ පාඩම නවත්තමු. එහෙනම් මම පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාලට තව ඉස්සරහට දාන වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න මේක share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.